ආයුබෝවන් සුබෝදෑසනක් විදේශ තොරතුරු කාලීන පුවත් දැනගන්න බොහෝ මූලාශ්‍රයන් තිබෙනවා. ඉතින් මේ මූලාශ්‍ර අතරේ සිවිදස බොහොම විශේෂ වන්නේ වාර්තා වන පුවතට තොරතුරට එහා ගිය විශ්ලේෂණයක් ඔබට ලබා ගන්න පුළුවන් නිසා. ඉතින් මේ සුබෝදෑසනෙදි ඔබ එකතු වෙලා ඉන්න අපිත් එක්ක ඒ බලාපොරොත්තු හිතේ තියාගෙන. ඒ නිසාම අපි සූදානම් අද දවසේදී සුපුරුදු විදිහට මේ කාලය ගත කරන්න ඔබත් එක්ක ලෝකයට වාර්තා වන කාලීන තොරතුරු විදේශ පුවත් මේ සියල්ල සමගින් ඔබ දැනගත යුතුම කාරණා තෝරා බේරා ගනිමින්. ඉතින් අද විදේශ පුවත් විශ්ලේෂණයට මා සමගින් සිවිදස මැදිරියේ සිටින්නේ ප්‍රවීණ විදේශ විචාරක මාධ්‍යවේදී විජය දිසානායක මහතා. අයිබෝන් ඔබට සුබෝදෑසන. කතා බහ කළ යුතු බොහෝ කාරණා තිබෙන විශේෂයෙන් වර්තමානයේ ඇෆ්ගනිස්තානයේ තත්ත්වය හැම. ඉතින් ඒ තොරතුරු එකින් එක අපි තෝරාගත්තේ කොහොමද සහ පෙළගස්සන්නේ කොහොමද කියලා දැනගන්නත් එක්කම දවසේ තොරතුරු පෙළගස්සමක් බලන්න ඒ ගැන කතා කරමු. ඔබ දකින්නට ඇති සිරස්තලයේ අපේ පළමුවෙන්ම තුර්කි හමුදාව ඇෆ්ගනිස්තානයෙන් ඉවත් යාම ආරම්භ කරලා තියෙනවා කියලා මේ එක් සිද්ධියක් සහ වර්තමානයේ තුල ඇෆ්ගනිස්තානයේ පවතින තත්ත්වය දැන් අපි දැක්ක ඊයේ මේ ලෝක බැංකුවෙන් සඳහන් කළ තිබෙන ඇෆ්ගනිස්තානයට අරමුදල් ලබා දීම පවා ඔවුන් අතර කරනවා කියලා විවිධ ව්‍යාපෘති වෙනවෙන්. දැන් මේ ක්‍රියාවලියත් එක්ක වර්තමාන වෙනකොට ඇෆ්ගනිස්තානයේ පවතින මොන වගේ තත්ත්වයක්ද? ඔව් සංජීවනි පළමු කොටම මේ කාබුල් අගනුවර තත්ත්වය ගත්තොත් මේ වෙන විට මේ තවදුරටත් මේ ඇෆ්ගනිස්තානයේ සිටින එක පැත්තකින් විදේශ හමුදා අනෙක් අතට තානාපතිකාර නිලධාරීන් ඒ වගේම විශේෂයෙන්ම මේ විදේශ හමුදා සමග සන්ධානගතව කටයුතු කළ ඇෆ්ගන් පුරවැසියන් මේ ආරක්ෂාව සම්බන්ධව තර්ජනයකට මුහුණ පා සිටින පුරවැසියන් ඉවත් කර ගැනීම කටයුතු සිදුවෙමින් පවතිනවා. ඉතින් 6000ක පමණ ඇමරිකා එක්සත් ජනපද බටපිරිසක් තවමත් කාබුල් අගනුවර රැඳී සිටිනවා මේ ඉවත් කර ගැනීමේ ක්‍රියාවලිය පවත්වාගෙන යාම සඳහා. හැබැයි ගැටලුව තිබෙන්නේ අගෝස්තු මාසයේ 31 වෙනිදා වන විට ඇමරිකා එක්සත් ජනපද හමුදාවලට රටින් පිට යන ලෙසට ඇමරිකාවට පමණක් නෙමෙයි සියලු විදේශ හමුදා තමන්ගේ රටින් පිටව යා යුතු බව තාලිබාන් සංවිධානය දැනුම් දීලා තිබෙනවා. ඉතින් ඒ තුල මේ සතියක් වගේ කෙටි කාල සීමාවක් ඇතුළත මේ සා විශාල ඇෆ්ගන් වැසියන් පිරිසක් රටින් කොහොමද මේ පිටතට ගෙනියන්නේ කියන කාරණය පිළිබඳව ඉතාමත්ම ගැටලුකාරී තත්ත්වයක් පවතිනවා. ඉතින් එක පැත්තකින් දැන් මේ පළමු කාරණය සංජීවනි කොහෙද මේ ඇෆ්ගන් පුරවැසියන් යන්නේ කියන කාරණේ. දැන් ඇමරිකා එක්සත් ජනපදයේ ඔය මේ ස්පෙෂල් ඉමිග්‍රන්ට් වීසා කියලා SIV කියලා කියන්නේ විශේෂිත වූ වැඩසටහනක් ක්‍රියාත්මක කරලා තිබෙනවා. ඇෆ්ගනිස්තානයේ තුල ඇමරිකා එක්සත් ජනපද හමුදාවන්ට සහාය දක්වූ තර්ජනයට ලක්ව ජීවිත අවදානමක් පවතින ඇෆ්ගන් පුරවැසියන්ව රටින් ඉවතට රැගෙන යාම සඳහා. ඊට අමතරව ජර්මනිය, ප්‍රංශය, බ්‍රිතාන්‍ය, ඉතාලිය වගේ රටවලුත් තම තමන්ගේ විශේෂිත වූ මේ ඉවත් කර ගැනීමේ වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කරලා තිබෙනවා. අනෙක් අතට මේ තවත් ඒ අතරම ඇෆ්ගන් පුරවැසියනුත් මේකට ඇතුළත් වෙනවා. ඉතින් මේක බැලූ බැලමට මේක ඊටාම අර මේ දුර්වල ආකාරයට කළමනාකරණය කරන ලද වැඩපිළිවෙලක් බව පැහැදිලි. මොකද අගෝස්තු මාසයේ 31 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදයේ ඇෆ්ගනිස්තානයෙන් තමන්ගේ හමුදා මුළුමනින්ම ඉවත් කර ගන්නා බව ප්‍රකාශයට පත් කරලා දැන් දීර්ඝ කාලයක් වෙන මාස ගණනාවක් වෙනවා. හැබැයි මේ ඉවැකුවේෂන් එෆර්ට් එක මේ ඉවත් කර ගැනීමේ ප්‍රයත්නය සාර්ථක කර ගැනීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයට හෝ විදේශ හමුදාවන්ට හෝ පැහැදිලි වැඩපිළිවෙලක් තිබූ බවක් දකින්නට ලැබෙන්නේ නැහැ. තාලිබාන් සංවිධානය ඊයේ වගේ ප්‍රකාශ කළ තිබුණා දැන් බොහෝ පිරිස් ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වෙනවානේ. දැන් සමහර ප්‍රබල රටවල් උත්සාහ කරනවා කියලා ඇෆ්ගනිස්තානයේ සිටපු අර දක්ෂින් මේ කාරණාවත් විවිධ ශේෂ්ඨ හා සම්බන්ධ ඉහළ දැනුමක් තිබුණු පුද්ගලයන් පවා ඉවත් කර ගැනීමක් මෙතන සිද්ධ කරනවාද කියලා දැන් ඒ නිසාම ඕන් බලකිරීමක් කරා කියලා ඇෆ්ගන් වැසියන්ට රටින් ඉවත් වෙන්න එපා කියලා. ඔව් දැන් ඇත්තටම දැන් බොහෝ දුරට මේ අපි දැන් කාබුල් අගනුවර අෂ්රෆ් ගානිගේ රජය මේ මෑත කාලේ වෙනකොට මේ ඇෆ්ගනිස්තානයේ කාබුල් නගරයේ පමණක් කොටු වුණු සීමා වුණු තත්ත්වයක් පැවතුණා. ඉතින් ඒ තුල මේ බොහෝ දුරට අර මේ ඉවත් මේ වැඩපිළිවෙල තුළ අපි දකින සමහරු හරි ඩෙස්පරේට්. ඒ කියන්නේ ජීවිත අවදානමක් තියෙන පුද්ගලයෝ තමයි සමහර වෙලාවට ඔය අපි දැක්ක ගුවන් යානාවල පිටත එල්ලීලා පවා ගමන් කිරීමට සමහරු උත්සුක වුණා. ඉතින් මෙතන අර මුලින් කියපු ආකාරයට මෙතන ක්‍රමවත් වැඩපිළිවෙලක් මෙතන දකින්නට ලැබෙන්නේ. අනිත් එක සංජීවනයේ එහෙම වැඩපිළිවෙලක් බලාපොරොත්තු වන්නටත් බෑ. අවුරුදු 20ක කාලයක්
විදේශ හමුදා මේ විනාශ කරපු රටක්. දැන් ඔය මේ අද ඊටාම වැදගත් මේ මම දැන් අර තුර්කි කතාවට යමු නම් ඉස්සෙල්ලා පළමුව අපි තුර්කිය ගැන කතා කළෙමු. තුර්කියත් දැන් තමන්ගේ හමුදා රටින් ඉවත් කර ගැනීමට සූදානම් වන අගෝස්තු මාසයේ 31 වෙනිදාට පෙර ඔය කාබුල් අගනුවර මේ ගුවන් තොටුපළේ තාක්ෂණික කටයුතු සඳහා රැඳී සිටින ලෙසට තාලිබාන් සංවිධානයේ මුලදී තුර්කි රජයෙන් ඉල්ලීමක් කළත් සියලු හමුදා අගෝස්තු 31 වෙනිදාට පෙර ඉවත් කර ගත යුතු බවට තාලිබාන් සංවිධානය දැනුම් දීලා තිබෙනවා. ඒ අනුව ජනාධිපති රෙසෙප් තායිප් එර්ඩෝගාන් තීරණයක් ගෙන තිබෙනවා තුර්කි හමුදා තුර්කිය කියන්නේ ওই නේටෝ රටක්. නේටෝ සංග්‍රාම ප්‍රයත්නයේම එක කොටස්කරුවෙකු හැටියට තමයි තුර්කිය ඇෆ්ගනිස්තානයට පැමිණියේ. අගෝස්තු 31 වෙනිදාට පසුව ඇෆ්ගනිස්තානෙන් ඉවත් යාමට ඔවුන් තීරණය කරලා තිබෙනවා. ඒ අතර මේ තව එක කාරණයක් ඒ තමයි මේ ඇෆ්ගනිස්තානයේ දැන් අපි දන්නවා මේ ඇමරිකා එක්සත් ජනපදයේ ඉවත් යාමෙන් පසු මේ කිසියම් ආකාරයක රික්තකයක් තිබෙනවා. දැන් බයිඩන් පාලනයේට මේ තාලිබාන් සංවිධානය අනතුරුව විමුක්ත කරලා තියෙන අගෝස්තු 31 වෙනිදායින් පසුව රැඳී සිටියොත් ඊටාම මේ ප්‍රතිපාක වලට මුහුණ දීමට සිදු වෙනවා කියලා. ඒ අනුව තමයි දැන් කාබුල් ගුවන් තොටුපළ තුල ඊටාම ව්‍යාකූල තත්ත්වයක් හටගෙන තිබෙන්නේ. ඒ අතර ජනාධිපති බයිඩන්ට විශේෂම රිපබ්ලිකන් පක්ෂයෙන් එක පැත්තකින් චෝදනා එල්ලවනවා මේ ලහිලහියේ ඇමරිකා එක්සත් ජනපදයේ තමන්ගේ හමුදා ඉවත් කර ගැනීම තුල මේ ඇෆ්ගනිස්තානයේ ඇතිවන අනාරක්ෂිත භාවය සහ අනෙක් අතට මේ ඇෆ්ගනිස්තානයේ හා සම්බන්ධ ඇමරිකා එක්සත් ජනපදයට මේ කිසියම් ආකාරයක මූලෝපායක් තිබුණා. ඒ නිසා තමයි ඔවුන් මේ කලාපයට පැමිණියේ. දැන් ඇමරිකා එක්සත් ජනපදයේ මේ ඇෆ්ගනිස්තානයේ ඉවත් වීම තුල චීනය ඇතුළු කලාපීය රටවලට කිසියම් ආකාරයක ඉඩ ප්‍රස්තාවක් නිර්මාණය වෙලා තිබෙනවා. ඇෆ්ගනිස්තානයේ තාලිබාන් සංවිධානයේ සමග තමන්ගේ සම්බන්ධතා තහවුරු කරගන්නට විශේෂයෙන්ම චීනයට මේ ඇෆ්ගනිස්තානයේ කියන රාජ්‍ය අතිශයින්ම වැදගත් මොකද මේ khනිජ සම්පතින් ආදී වුණු රටක්. ඒ අතර ඊටාම හොඳ සුබවාදී කාරණයක් තිබෙනවා. ඔය කලාපීය සංධානයක් වන ෂංඝයි සහයෝගිතා සංවිධානය මේක කෙටියෙන් හඳුන්වන SCO කියලා. මේකට රුසියාව, චීනය, ඉරානය පමණක් නෙවෙයි ඉන්දියාව, පාකිස්තානය, අපේ ශ්‍රී ලංකාවත් අපිත් සම්බන්ධයි මේ වැඩපිළිවෙලට. ඉතින් මේ ෂංඝයි සහයෝගිතා සංවිධානය පසුගිය සඳුදා දිනේදී අවධාරණය කර සිටියා ඇෆ්ගනිස්තානයේ මේ කිසියම් ආකාරයක අර රජයට නෛතික භාවයක් ප්‍රතිෂ්ඨාපනය කිරීම ලෙජිටිමසි එකක් තියෙන ඕන රජයකට. ඉතින් තාලිබාන් සංවිධානයේ ඒ අනුව තමයි තාලිබාන් සංවිධානය ප්‍රකාශ කළා තිබුණා තමන් රජයක් සියලු ජන කොටස් නියෝජනය වෙන අර ඉන්ක්ලූසිව් ගවර්න්මන්ට් එකක් ආණ්ඩුවක් බලයට ගේනවා ප්‍රකාශයට පත් කරනවා. හැබැයි ඒ වන විට රටෙන් විදේශ හමුදා මුළුමනින්ම ඉවත් යා යුතුයි කියන කාරණේ අවධාරණය කරලා තිබෙනවා. ඒ අතර චීනී පුවත්පත්වල ග්ලෝබල් ටයිම්ස් වගේ පුවත්පත්වල තිබෙනවා ඇෆ්ගනිස්තානයේ තිබෙන මේ මිනරල් වෙල්ට් එක ඛනිජ සම්පත්වල තියෙන වටිනාකම පිළිබඳව විශේෂයෙන්ම මේ ගෝලීය වශයෙන් ඔය රෙයා අර්ත් මිනරල් යනුවෙන් හඳුන්වන අති දුර්ලභ ඛනිජ විශේෂය විශාල වශයෙන් ඇෆ්ගනිස්තානය තුල තිබෙන බව තහවුරු වෙලා තිබෙනවා. ඇතැම් තක්සේරු වලට අනුව මෙහි වටිනාකම ඇමරිකා එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 3ක් පමණ වෙනවා. ට්‍රිලියන 1 සිට 3 පමණ දක්වා. ඒ විතරක් නෙවෙයි ඇෆ්ගනිස්තානයේ මමද බැලුවා මේ ඇෆ්ගනිස්තානයේ තියෙන මේ ඛනිජ සම්පත් වල වටිනාකම ඇෆ්ගනිස්තානයේ ලිතියම් තියෙනවා, රත්රන් තිබෙනවා, යකඩ තිබෙනවා, තඹ තියෙනවා, මැණික් තිබෙනවා. විශේෂයෙන්ම ඔය රෙයාර්ත් මිනරල් කියන ඛනිජ විශේෂය සම්බන්ධයෙන් ලෝකයේ මේ ඇමරිකා එක්සත් ජනපදයේ සහ චීනය අතර විශාල තරගයක් තිබෙනවා. මොකද චීනය සතුව තමයි දැනට රෙයාර්ත් මිනරල්ස් වැඩිම වශයෙන් තිබෙන්නේ. අනෙක් අතට මේ ඔබ දන්නවා මේ 2016 වසරේ 2019 වසරේ මේ බොලීවියාවේ ඉවෝ මොරාලස්ගේ ආණ්ඩුව පෙරලා දැම්ම ඇමරිකා එක්සත් ජනපදයේ. මේකට මුල්ුණේ බොලීවියාව සතුව තිබෙන මේ රෙයාර්ත් මිනරල් සම්පත්. මේ බවට පසුව චෝදනා එල්ල කරනවා. ඉතින් විශේෂයෙන්ම මේ රෙයාර්ත් මිනරල්ස් කියන මේ ඛනිජ ද්‍රව්‍ය මේක ඇත්තටම කිසියම් ආකාරයක එකතුවක්. මේක වැදගත් වෙනවා ඔය පාරිභෝගික තාක්ෂණික භාණ්ඩ නිෂ්පාදනය කරන්නට, බැටරි නිෂ්පාදනය කරන්න විශේෂයෙන්ම ලෝකයේ විද්‍යුත් මෝටර රථවලට යොමු වෙනකොට මේ ඔය ලිතියම් වගේ දේවල් වැදගත් වෙනවා. ඒ සඳහා අනෙක් අතට ඔය යුද ආම්පන්න වලට ඊළඟට ඊටාම සියුම් තාක්ෂණිකින් යුත් ඔය කම්පියුටර් චිප්සෙට්ස් වලට වැදගත් වෙනවා. ඉතින් ඒ අනුව දැන් චීනයට අවස්ථාවක් උදා වෙලා තිබෙනවා ඇෆ්ගනිස්තානයත් සමග මේ ඇති කරගන්නා සම්බන්ධතාවන් තුල මේ ඛනිජ සම්පත්
තමන්ගේ ප්‍රයෝජනීය සඳහා ලබා ගැනීමට. ඉතින් ඒ නිසා තමයි රිපබ්ලිකන් පක්ෂය මේ සම්බන්ධයෙන් ජෝ බයිඩන්ගේ පාලනයට චෝදනා කරන්නේ. අනෙක් අතට මේ ඊටාම අපූර්ව විශ්ලේෂණයක් තියෙනවා. මම හිතන්නේ මේ ඇෆ්ගනිස්තානයේ ඉතිහාසය පිළිබඳ උනන්දුවක් දක්වන සියලු දෙනා මේ ලිපිය කියවීපත් කරනවා. මීට පරම්පරාවකට පෙර more than a generation ago ඇෆ්ගනිස්තානයේ කාන්තාව නිදහසෙන් හිටියා. මේක තමයි ඇමරිකා එක්සත් ජනපදයේ සහ බ්‍රිතාන්‍ය එකට එකතු වෙලා විනාශ කරේ. 1978 අවුරුද්දේ ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නමින් ඇෆ්ගනිස්තානයේ දේශපාලන ව්‍යාපාරයක් ඔය මොහමඩ් දාවුඩ් කියන ආඥාදායක පාලකයා බලයෙන් පෙරළලා ජනප්‍රිය විප්ලවයක් සිදු කළා. මේ විප්ලවයේ සම්බන්ධයෙන් ඇෆ්ගනිස්තානයේ ජනතාව ප්‍රශංසාව පළ කළා. පිල්ග උපුටා දක්වන ඒ කාලේ බටහිර පුවත්පත් මේ ඇෆ්ගනිස්තානයේ ජනතා පෙරළිය ප්‍රශංසාත්මකව වාර්තා කර මේ මාධ්‍ය ලිපි Wall Street Journal, New York Times, ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ Washington Post මේ සියල්ල පොදුවේ පිළිගත් කාරණයක් තමයි ඇෆ්ගනිස්තානයේ එක පැත්තකින් අනාගමික නව්‍යත්වයෙන් යුත් එක්තරා ප්‍රමාණයකට සමාජවාදයට නැඹුරු වෙච්ච ආණ්ඩුවක් බලයට පත් කළා. දේශපාලන සෙරකරුවන් නිදහස් කළා. කාන්තාවන්ගේ සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන ඊටාම ඉදිරි දැක්මක් සහිත ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් මේ රජයේ ප්‍රකාශයට පත් කළා. ඒ කාලේ මේ ආඥාදායක පාලක මොහමඩ් දාවුඩ් බලයෙන් ඉවත් කරන විට ඇෆ්ගනිස්තානයේ මේ ආයු අපේක්ෂාව තිබුණේ අවුරුදු 35ක් මේ රාජාණ්ඩු යටතේ. ඒ වගේම මේ සෑම ළමුන් 3 දෙනෙකුගෙන්ම එක් අයෙකු මරණයටපත් වුණා. මේ ලදරු මරණ අනුපාතය ඉතා ඉහළ තිබුණා. ඇෆ්ගනිස්තානයේ ජනගහනයෙන් 90%ක්ම සාක්ෂරතාවයක් නොමැති පිරිසක් ජීවත් වුණේ. හැබැයි 80 දශක වෙන විට ඇෆ්ගනිස්තානයේ කාන්තාවන් ලබාගත් ජයග්‍රහණ ඇත්තටම අද මේ ග්ලෝබල් රිසර්ච් වෙබ් අඩවියේ තිබෙනවා මේ මිට පෙර ප්‍රකාශයට පත් කරන ලිපියක් Women's Rights and US Hegemony from Afghanistan to Syria. මේ ලිපිය කියවනකොට මේ ලිපියේ තියෙන පින්තූර 10ක් විතර තියෙනවා ඇෆ්ගනිස්තානයේ කාබුල් නගරයේ විශ්වවිද්‍යාලවල කොහොමද මේ තරුණියන් හැසිරුනේ. ඔවුන් බටහිරට සමාන ආකාරයට බොහොම නිදහසේ ජීවත් වුණා. විශේෂයෙන්ම 80 දශකයේ වන විට කාන්තා මේ සරසවි ශිෂ්‍යාවන්ගේ සංඛ්‍යාව වැඩි වුණා. ඇෆ්ගනිස්තානයේ වෛද්‍යවරුන්ගෙන් 140ක් හිටියේ කාන්තාවන්. 70%ක්ම ගුරුවරියෝ තමයි ඇෆ්ගනිස්තානයේ හිටියේ. සිවිල් සේවයේ හිටියා. ඒකා එක්සත් ජනපදයේ මේ කලාපයට ආවේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නවත් කාන්තා අයිතිවාසිකම් සුරකින්නටවත් මේ ඇෆ්ගනිස්තානයේ දරුවන් පාසල් යවන්නවත් නෙවෙයි. මොකද පහුගිය ගත වසර 20ක දැන් කාබුල් නගරයේ සිදි මේ වෙලාවේ ඇතිවෙමින් සිදුවෙමින් පවතින සිදුවීම් පෙළ බොහොම අවාසනාවන්තයි. හැබැයි පහුගිය වසර 20ක කාල සීමාව තුළ ඇමරිකා එක්සත් ජනපදයේ ඇෆ්ගනිස්තානයේ විශාල පිරිසක් ජීවිතක්ෂයට පත් කළා. මේ සටන තුළ අපි දැක්ක රෝහල් වලට, පාසල් වලට, මඟුල් උත්සව වලට, අවමඟුල් උත්සව වලට උඩින් ගිහිලා ඇමරිකාව සහ නේටෝ හමුදා බෝම්බ ප්‍රහාර එල්ල කළා. ලක්ෂ සංඛ්‍යාත ඇෆ්ගනිස්තාන පුරවැසියන් පිරිසක් අවතැන් වෙලා සිටින අසල්වැසි රටවල තුර්කියේ, පාකිස්තානයේ. හැබැයි ඇමරිකා එක්සත් ජනපදයේ මේ සරණාගතයන් බවට පත්වන පිරිස් වලට රැකවරණ ලබා දීමට පවා කටයුතු කරලා නැහැ. එකක් තියෙන සදාචාරාත්මක වගකීමක් තියෙනවා. මේ වගේ සංග්‍රාම ව්‍යාපාරයකදී Tamange අතින් ඝාතනයට ලක්වන පවුල් වල පුද්ගලයින්ට රැකවරණ සැපීමට උන්ට සදාචාරාත්මක අයිතියක් තියෙනවා. නමුත් මේ සදාචාරාත්මක අයිතිවාසිකම් පිළිබඳවත් ඇමරිකා එක්සත් ජනපදයේ හෝ බටහිර බලවත් රටවල් කිසිදු තැකීමක් කරේ නැහැ. මම හිතන්නේ මේක ඇත්තටම මේ ආසියාවේ ජීවත් වෙන ආසියානු සමාජය අපි තේරුම් ගත යුතුයි. ඇමරිකා එක්සත් ජනපදයේ ඇෆ්ගනිස්තානයේ ට්‍රිලියන 2ක පමණ මුදලක් වෙන් කළා මේ සංග්‍රාම ප්‍රයත්නය තුළ අවුරුදු 20ක කාලයක් තුළ. හැබැයි ඇෆ්ගනිස්තානයේ අපි දැක්කා ජනතාවගේ ජන ජීවිතයේ කිසිම ප්‍රගතියක් ගත වුණු වසර 20ක කාල සීමාව තුළ ඇති වුණේ නැහැ. ඒගොල්ලෝ අපේ කලාපේ ප්‍රශ්න වලට, අපේ රටවල ප්‍රශ්න වලට ඔය බොහෝ උද්ඝෝෂණ ව්‍යාපාර පසුපස මෑත කාලේ ඔය නෙඩ් එක කියන National Endowment for Democracy කියලා ආයතනයක් තියෙනවා. ඔය CIA එක කරපු කුමන්ත්‍රණ හෙළි වුණාට පස්සේ රහසිගතව මේවා කරන්න ව්‍යාපාර ඔවුන් දියත් කළා. මේවල සල්ලි එන වෘත්තීය සමිති වලට, දේශපාලන පක්ෂ වලට එන වාමාංශික කණ්ඩායම් වලට මේ සල්ලි එනවා. මට මේවා පිළිබඳව සොයා බැලිය යුතුයි. මොකද ආසියානු සමාජයේ මේ ඉදිරි ගමනට අපි තුර
අපිට ඇත්තටම මිත්‍යාවක් අපේ හිතට දාලා තියෙනවා මේ ප්‍රජාතන්ත්‍රවාදී නරකයි කියන එක නෙවෙයි. මොකද අද ඇෆ්ගනිස්තානයේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී මොකද්ද? ලිබියාවට තියෙන ප්‍රජාතන්ත්‍රවාදී මොකද්ද? සිරියාවේ මොකක්ද තියෙන ප්‍රජාතන්ත්‍රවාදී? ඉරාකයේ මොකක්ද තියෙන ප්‍රජාතන්ත්‍රවාදී? මේ අපිට මේ උඩින් අර විලියම් බ්ලම්ගේ ලස්සන පොතක් තියෙනවා. ඌ කියනවා ඔගේ පොතේ නම America's Deadliest Export Democracy. ඇමරිකාව ආනයනය කරන භයානකම අවිය තමයි ප්‍රජාතන්ත්‍රවාදී. ඔබ ඒ කියපු කාරණාවත් එක්කම අපිට අපූර්ව පුවතක් පිළිබඳව ඊළඟට කතා කරන්න පුළුවන්කමක් ලැබුණා. දැන් ඇමරිකානු උපජනාධිපතිවරයාගේ ආසියානු සංචාරය පිළිබඳව. දැන් මෙතනදී එතුමිය එනවා කියලා කිව්වහම දැන් සිංගප්පූරුවේ සංචාරය කරා සහ වියට්නාමයට යාමට නියමිතව තිබෙනවා. දැන් ඔබ කලින් විශ්ලේෂණය කරපු තොරතුරුත් එක්කම අපිට යම් විදිහකින් හිතන්නට පුළුවන් ඇමරිකානු රාජ්‍ය නියෝජිතයෙක් ආසියානු කලාපයට එනවා කියලා කිව්වම මේ කාලය තුල ඇතැම් ආකාරයකින් වුණත් අරමුණක් තියෙනවාද ඇෆ්ගනිස්තානයේ ඇමරිකානු හමුදාව ඉවත් යාමත් එක්ක ඇතිවිච හොඳ හිත පළුදු වීම ආසියානු කලාපය තුල රටවල ඒ හොඳ කරගන්නද නැත්නම් තවත් ආකාරයකින් ආසියානු කලාපය තුල යම්මන්දමකින් බලය තහවුරු කර ගැනීමක් කරන්න අදාළ වෙන සාකච්ඡාවලට මුල පුරන්න ඇයට අවශ්‍ය වෙලා තිබෙනවද මොකක්ද මේ සංචාරය අරමුණ? පැහැදිලිව මේක බහුදේශපාලනික දෘෂ්ටි කෝණයකින් බැලුවොත් සංජීවනි මේ කාරණේ දිහා අපි දැක්ක අපි ලෝකයේ මේ ආර්ථිකයේ ගුරුත්වය ප්‍රධාන වශයෙන් දකුණු ආසියානු කලාපයේ මේ ඉන්දියන් සාගර කලාපයට පැමිණෙනකොට ඔය බරක් ඔබාමා බලයට පත් වුණාට පස්සේ ඔහුට ඕන වුණා ඔය දැන් ඇත්තටම ලෝකයේ මේ ආර්ථිකයේ ගුරුත්වය කාලෙන් කාලට වෙනස් වෙනවා. මුලින් තිබුණේ ඇමරිකා එක්සත් ජනපදයේ සහ බ්‍රිතාන්‍ය අතර ඇට්ලාන්ටික සාගර කලාපය. මේක තුල තමයි ලෝකයේ ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය බහුල වශයෙන් තිබුණේ. පස්සේ ඇමරිකාවේ ඔය ගෝල් රෂ් එක කියලා කියනවා කැලිෆෝනියා ප්‍රාන්තයෙන් හිම රත්තරන් හොයාගත්තට පස්සේ නැගෙනහිර ජනපද බටහිරට මාරු වුණා. ඒ පැත්තෙන් ජපානය, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව ඔය ලෝකාර්ථික ගුරුත්වය ගියා මේ පැසිෆික් සාගරයට. මේක ඉන්දියන් සාගර කලාපයට එනකොට ඇමරිකාව මේක වළක්වන්න තමයි බරක් ඔබාමාගේ කාලේ ට්‍රාන්ස් පැසිෆික් පාර්ට්නර්ෂිප් කියලා රටවල් 12ක එකමුතුවක් එක්ක මේ වැඩපිළිවෙල එළුවේ. එතකොට දැන් ඇමරිකා එක්සත් ජනපදයේ ඇෆ්ගනිස්තානයෙන් ඉවත් යාම ඇතුලේ ආසියානු කලාපයේ විශාල ව්‍යාකූලත්වයක් නිර්මාණය වෙනවා. මේක සැලසුම් සහගත නිර්මාණය කරන ලද ව්‍යාකූලත්වයක් වෙන්න පුළුවන්. මේක තමයි අර පෙපේ ස්කෝබාර් කියලා ඉන්න බහුදේශපාලනික විශ්ලේෂකයෙක්. ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ හඳුන්වන්නේ මේ Empire of Chaos කියලා. වියවුල් අධිරාජයා කියලා. එතකොට මෙතන මේ කලාපයේ විශාල ව්‍යාකූලත්වයක් නිර්මාණය කරන අතර ඇමරිකා එක්සත් ජනපදයේ දැන් වැඩි බරක් දෙනවා අග්නික ආසියාතික කලාපයට. මොකද ආසියාව හිඩසක් හැදුණා. දැන් මෙතනට චීනය වගේ රටක් සම්බන්ධ වෙද කියන සැකේ තියෙනවා වෙනවා. විශේෂයෙන්ම මොකද දැන් අපි දන්නවා මේ මොහොතේ ඇෆ්ගනිස්තාන ඇමරිකාව ඉවත් වෙලා ඇමරිකාව වැඩි බරක් දෙනවා අර දැන් ඔය කමලා හැරිස්ගේ චාරිකාව ගත්තොත් එම සිංගප්පූරුට ආවා ඉස්සෙල්ලා. සිංගප්පූරු ඇත්තටම ඇමරිකා එක්සත් ජනපදයේ සමග ආරක්ෂක එකඟතාවයකට එළඹිලා තිබෙනවා. ඒ ඊළඟට ගියා වියට්නාමයට. වියට්නාමයේ දකුණු චීන මුහුදේ චීනයත් එක්ක ඔය මේ මුහුදු කලාපේ බොහොම මතභේදාකාරී සාගර කලාපයක්. මේ සාගර කලාපේ අයිතිය සම්බන්ධයෙන් චීනය රටවල් ගණනාවක් එක්ක පැටලිලා සිටිනවා. ඉතින් දැන් ඇමරිකා එක්සත් ජනපදයේ මෑත කාලේ ඇත්තටම යුදමය වශයෙන් මේ කලාපය තුල පෙනී සිටියා. ඉතින් කමලා හැරිස්ගේ චාරිකාවේ මූලික වශයෙන්ම දෙන පණිවිඩය තමයි ඇමරිකා is back. ඇමරිකාව ආපහු ආවා. විශේෂයෙන්ම ගත්තොත් එහෙම මෑත කාලේ ඇමරිකා එක්සත් ජනපද ඉහළ මට්ටමේ රාජතාන්ත්‍රික චාරිකාවන් ආසියාන් සංවිධානය ආසියාන් කියලා කියන්නේ Association of Southeast Asian Nations අග්නික ආසියාතික ජාතීන්ගේ සම්මේලනයේ සමුළු අනෙක් අතට ඇමරිකා එක්සත් ජනපදයේ දැන් වැක්සින් ඩොනේෂන්ස් කියන එක මේක ඇත්තටම ඉතාම හොඳ දෙයක්. එන්නත් ප්‍රදානය කිරීම ඒ ආකාරයට දැන් බොහොම මේ ලෝකයේ අර මේක වයිබ්‍රන්ට් රීජන් එකක් හැටියට සැලකෙන්නේ. බොහොම සීග්‍රේන් නැගී එන කලාපයක ඇමරිකා එක්සත් ජනපදයේ මේ කලාපයට වැඩි බරක් ලබා දීමට සූදානම් වෙනවා. මොකද මේ ඇත්තටම කමලා හැරිස්ගේ චාරිකාව එක පැත්තකින් ගත්තට පස්සේ දැන් ඔය ලබන ඔක්තෝබර් මාසේ බ්‍රූනයි රාජ්‍යයේ පැවැත්වෙනවා මේ ආසියාන් සමුළුවට බොහෝ දුරට ජෝ බයිඩන් සහභාගී වෙවි කියලා බලාපොරොත්තු වෙනවා. ඊට අවශ්‍ය පසුබිම සකස් කිරීමට ඇය මේ චාරිකාවේදී බලාපොරොත්තු වෙනවා. ඉතින් බොහෝ දුරට අර කොඩ්ස් කියලා හඳුන්වන මේ කොඩ් කියලා හඳුන්වන වැඩපිළිවෙල ශක්තිමත් කර ගැනීම සඳහා මේ කලාපයේ මේ රටවල සහාය ලබා ගැනීමට ඇමරිකා එක්සත් ජනපදය මෙවැනි රාජතාන්ත්‍රික චාරිකා යොදා ගන්න බවක් අපිට දකින්නට පුළුවන්. දැන් ඊයේ අපිට අහන්න ලැබුණා IMF එක මේ කොරෝනා වසංගතය නිසා ආර්ථිකය කඩා වැටුණු රටවලට ඩොලර් බිලියන 600 ගණනක් වෙන් කරලා තියෙනවා. ඒ වෙනුවෙන් සහයෝගය ලබා දෙන්න සූදානම් කියලා.
එන්න ක්‍රියාවලියත් එක්කම අපි ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය සහ මෙහි අරමුණු සම්බන්ධයෙන් කතා කරන අතරම අපිට මේ එන්නත් කරන සම්බන්ධයෙන් අවධානය යොමු කරොත් මේ කොරෝනා වසංගත තත්ත්වයේ අලුත්ම තොරතුරුත් එක්කම එන්නත් කරන තුල තෙවනි එන්නතක් ලබා දීම සම්බන්ධයෙන් ලෝකයේ දැඩි අවධානයක් යොමු වෙලා තිබෙනවා. මේ සම්බන්ධ තියෙන ප්‍රවණතාවයන් මොනවද? ඇත්තටම අද මේ සංජීවනි ගාඩියන් පුවත්පතේ තියෙනවා මේ සම්බන්ධයෙන් ඉතාම වැදගත් වෙන ලිපියක්. මේ ලිපිය තමයි මේ කොවිඩ් කමියුනිටි එකට කොවිඩ් ප්‍රජාවට මේ කොවිඩ් සම්බන්ධයෙන් මේ තවත් එන්නතක් අර බූස්ටර් ජැබ් එකක් අවශ්‍යද කියන එක මේ අර ප්‍රතිශක්තිකරණය සඳහා මේ අවශ්‍යද කියන කාරණේ පිළිබඳව. ඉතින් ඇත්තටම මේ සම්බන්ධයෙන් අධ්‍යයන ගණනාවක් සිදු කරලා තිබෙනවා. ගාඩියන් වාර්තාවට අනුව පෙන්눔 කරන කාරණයක් තමයි මේ අර ඉමුනිටි එක මේ කොවිඩ් එන්නතෙන් ලැබෙන ප්‍රතිශක්තිකරණය කාලයත් එක්ක මේක ක්‍රමක්‍රමයෙන් වියකී යනවා කියන කාරණේ. ඉතින් මේක මනින්නේ කොහොමද? මේක මනින්න එක්ක එන්නත් කරන්නට ලක් කළ පුද්ගලයන් කොවිඩ් ආසාදනයට පත් වෙනවා නම් අපිට පේනවා මේක එන්නතේ මේ ප්‍රබලත්වය නැත්තම් එකෙන් ලබා දෙන ප්‍රතිශක්තිකරණ අඩු වෙනවා කියන කාරණේ. දෙවෙනි එක තමයි අර අපේ ඉමුන් සිස්ටම් එකේ අපේ මේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ විවිධ සංරචක වල මට්ටම් පරීක්ෂාවට ලක් කිරීම. කොහොම වුණත් මේ සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ ලැබෙන දත්ත මේ ගාඩියන් වාර්තාවේ සඳහන් වෙනවා. ඊශ්‍රායලයේ අවුරුදු 12ට හෝ ඊට වැඩි ජනගහනයෙන් 78ක් එන්නත් කරේට ලක් කළත් මෑත මාස කිහිපය තුළ රටේ ආසාදන වර්ධනය වීමක් දකින්නට ලැබුණා. එංගලන්තෙත් මේ තත්ත්වයේ තිබෙනවා. ප්‍රධාන වශයෙන් මේ Pfizer BioNTech සහ Oxford AstraZeneca මේ එන්නත් වල මේ එන්නත් කරණය හා සම්බන්ධ මේක ලැබෙන ප්‍රතිශක්තිකරණය මේ අඩුවීමේ මට්ටම වෙනස් මේ එන්නත් එකකට එකක්. කොහොම වුණත් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරනවා තවමත් මේ අර මේ එන්නතක කාර්යක්ෂමතාව අඩු කිරීම සඳහා මේ අර ඇන්ටිබොඩීස් ප්‍රතිදේහ මේ ක්‍රමක්‍රමයෙන් මේක අඩුව යනවා කියන කාරණේ තවමත් විද්‍යාත්මකව තහවුරු වෙලා නැහැ කියලා. ඉතින් විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යයන අවශ්‍ය බව තමයි බටහිර ඇතැම් වෛද්‍යවරු වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙන්නේ. කාලීන තොරතුරු වාර්තා කරන අතරම අපි ඔබේ සිත් විනවන ආකර්ෂණීය පුවත් සම්බන්ධව තොරතුරු වාර්තා කරනවානේ. මේ කියන්නේ සූදානම් වෙන්නේ සත්වයින් කොට්ටාශයක් යොදාගෙන කරපු නිර්මාණයක් කියන්න පුළුවන්. මේක ඇත්තටම පුංචි සම්දර්ශනයක් වගේ. ඔව් මේ නිව් සවුත් වේල්ස් වල මේ අර මේ බටලුවන් ඇති කරන ගොවියෙක් ඔහුට ප්‍රශ්නයක් මතුවෙනවා. මොකද මේ තමන්ගේ නැන්ද මරණයටපත් වෙනවා. බ්‍රිස්බේන් වලට යන්න පුළුවන් කමක් නැහැ මේ කොවිඩ් එකේ සංචලන සීමාවන් නිසා. ඔහු ඇයට සංවේගය පළ කිරීම සඳහා තමන්ගේ ගොවි පෙළේ සිටින බැටළුවන් යොදාගෙන හදවතක් සංකේතවත් කරන ආකාරයේ මේ අපූර්ව නිර්මාණයක් කරලා ඩ්‍රෝන යාන යොදාගෙන මේක වීඩියෝ ගත කරලා බ්‍රිස්බේන් වල ඇයගේ අවමගුල් උත්සවයේදී මේ වීඩියෝ දර්ශන අවමගුල් උත්සවයට පැමිණි පිරිසට නැරඹීමට සලස්වීමෙන් තමන්ගේ සංවේගය ප්‍රකාශ කළ බව තමයි වාර්තා වන්නේ. තමන්ගේ හදවතේ පණවිඩය හරි අපූර්ව ආකාරයට ප්‍රකාශ කරපු පුවතක්කේ. ඉදිරිය තොරතුරුත් එක්ක අද අපි ඉසුදස වැඩසටහනින් සමගන්නවා. හිත උදැසනත බහමුණ බලාපොරොත්තු වෙන අදට සමගන්නේ මේ දිනවල කොරෝනා වසංගත තත්ත්වයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය කරන සෞඛ්‍ය උපදෙස් ඒ ආකාරයෙන්ම අනුගමනය කරමින් දවස බොහොම ආරක්ෂිතව ගත කරන්න කියන මතක් කිරීමත් ඔබට වැඩසටහන අවසානයේදීම කරනවා. ඉතින් අද මේ තොරතුරු විශ්ලේෂණය කරන්නේ සුදස මැදිරියට ආවේ ප්‍රවීණ විදේශ විචාරක මාධ්‍යවේදී විජය දේශනායක මහතා. ඔබට බොහොම ස්තුතියි අයබෝවන්. අපි අදට සමගන්නවා හැමෝටම ප්‍රාර්ථනා කරනවා නිරෝගීමත් වාසනාවන්ත දවසක්. අයබෝවන්.